අපි දෙනවා නැවත ලකුණු. දැන් බලන්න මිලියන් 500ට වැඩි අය ලකුණු 10ක් ගන්න ඕනේ පහුගිය කාලේ කරපු ප්‍රොජෙක්ට්ස් වල වැලියු එක. නැත්තනේ කතාව. මිලියන් 500කට එහායින් කරපු අයට තමයි අපි මිලියන් ලකුණු 10ක් දෙන්නේ. මොකද අපේ ප්‍රොජෙක්ට් එකේ මිලියන් 500 කැටගරියකට යාව අපි ගන්න ලෑස්ති. ඊළඟට මිලියන් 100යි 500යි අතර නම් අඩුම ගානේ ලකුණු 8ක්. ඒ කියන්නේ යාගේ ප්‍රීවියස් ප්‍රොජෙක්ට්ස් ඒ ළඟින් තියෙන්නට ඕනේ. ඊළඟට මිලියන් 50 ඉඳන් 100ක නම් අපේ කැටගරි එක අඩුම ගානේ එයා මේ ප්‍රීවියස් ප්‍රොජෙක්ට්ස් වල වැලියුස් වලට අඩුම ගානේ 0.6ක් ගන්න ඕනේ. අඩුම ගානේ මිලියන් 10 to 50 නම් එයා අඩුම ගානේ 0.4ක් ගන්න ඕනේ. මේක හරි සාධාරණ ක්‍රමයක්. ඊළඟට ෆයිනෑන්ෂියල් ස්ටේටස්. දැන් පළවෙනි එක ෆයිනෑන්ෂියල් ස්ට්‍රෙන්ත් ඔෆ් ප්‍රොජෙක්ට්ස්. ඊළඟට ෆයිනෑන්ෂියල් ස්ටේටස්. අර මම කියපු ඒගොල්ලන්ගේ ඔඩිටඩ් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් වලින් එන කරන්ට් ඇසෙට්ස් කරන්ට් ලයබිලිටිස් තියෙනවා. ඒකට ඒවට අපි රේෂියෝස් තියෙනවා. කරන්ට් රේෂියෝ කියලා ඔයගොල්ලෝ ඉගෙන නැති. මොකද මුළු ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකම අපිට ඇනලයිස් කරන්න වෙලාවක් නැහැ. අපි රේෂියෝ පාවිච්චි කරනවා. ඒකට ඒ රේෂියෝස් අනුව අපිට පුළුවන් ලකුණු දෙන්න. එතකොට අපේ ප්‍රසිද්ධම රේෂියෝ එක තමයි කරන්ට් රේෂියෝ. කරන්ට් රේෂියෝ එක ඉක්වල් වෙනවා current assets divided by current liabilities. දැන් මේ current assets current liabilities කියන එක අපි APC classes වලදී ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. current කියලා කියන්නේ ජංගම වත්කම්. එතන කියන්නේ මුදල් හෝ අරුතක් ඇතුළත මුදල් කළ හැකි දේපල වල වටිනාකම. උදාහරණයක් ඇරෙන්න stocks අපි සලකනවා current assets හැටියට. current divided by current liabilities. නැවත මුදල් වශයෙන් ගෙවන්න කාට හරි තියෙන දේවල් කියන එක තමයි අපි current liabilities කියලා ගන්න. එතකොට මේකේ අනුපාතය අනුව අපි ලකුණු දෙනවා. එතකොට මේකේ weightage එක 100න් 6යි. ඔයගොල්ලන්ට පේනවා 100න් 6යි. right? හැබැයි එයා පහක්වත් ගන්න ඕනේ අඩුම ගන්න. ඒ ප්‍රොජෙක්ට් එක ගන්න. එතකොට අපි අර රේට් එක 1.25ට වඩා වැඩි නම් අපිට ලකුණු 6ක් දෙනවා. ඒ කියන්නේ එයා හොඳ ෆයිනෑන්ෂියල් පර්ෆෝමර් කෙනෙක්. එයාගේ තත්ත්වය හොඳයි, එයාගේ මූල්‍ය තත්ත්වය හොඳයි. එයා 1.25 අතර ගත්තොත් අපි ලකුණු 5ක් දෙනවා. එයා එකට වඩා අඩුවෙන් ගත්තොත් මොකද වෙන්නේ? කරන්ට් ඇසෙට්ස් කරන්ට් ලයබිලිටිස් වලට අඩුයි කියලා කියන එකෙන් තේරුම් ගන්නේ මොකක්ද? එයාට මුදල් ගෙවන්න තියෙනවා, එයාට එන්න තියෙන හෝ එයා ළඟ තියෙන සල්ලි වලට වැඩිය. අපි සිංහලෙන් කියනවා බංකොලොත් කියලා. සාමාන්‍ය. ඒකට එහෙම කෙනෙක්ව අපේ ප්‍රොජෙක්ට්ස් වලට අපි ගන්නෙ නැහැ. ඒතර අපි සඳහන් කරනවා DQ disqualified කියලා. මේ විදිහට තමයි කරන්නේ. ඊළඟට ෆයිනෑන්ෂියල් ස්ටේටස් තවත් අපි යනවා debt ratio. කොයිතරම් ණය තියෙනවද කියලා බලන්න. total debts total assets වලින් බෙදපුවාම අපිට ෆිගර් එක එනවා. අපි ඒකට weightage එක හැටියට 100න් 6ක් දීලා දෙනවා. එයා පහක්වත් ගන්න ඕනේ අපේ සිස්ටම් එක ඇතුළට එන්න. එතකොට මේ total debts total assets වලින් බෙදපුවාම 135ට වඩා අඩු නම් එයාගේ ණය එයාගේ සම්පූර්ණ වත්කමේ උපරිම ලකුණු ලැබෙනවා. සාධාරණයිනේ. right? එයා හොඳ කස්ටමර් කෙනෙක්. 135 සිට 180 දක්වා, ඒ කියන්නේ ණය ප්‍රමාණය 180ක් තියෙනවා එයාගේ වත්කම් වලට against. එතකොට තත්ත්වය හොඳයි. හැබැයි ඉච්චරම හොඳ නැහැ. ඒ නිසා ලකුණු 5ක් දෙනවා. මේක 180ට වඩා වැඩි නම්, ඒ කියන්නේ තියෙන සල්ලි වලින් 180ට වඩා මේ මිනිස්සයා ණය නම් එයා ඉන්නේ අවදානමක. ඒ නිසා අපි ඒගොල්ලන්ව ඩිස්ක්වොලිෆයි කරනවා. මේක එක්තරා සමාගමක රේටින් එකක්. මේක එක්සැම්පල් එකක් පමණයි. මේක කොහෙවත් යූස් කරන්න යන්න එපා. යූස් කරන එක වැරදි. හැම ව්‍යාපෘතියකට හැම සමාගමකටම තමන්ගේ ඕන් රේටින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඊළඟට performance bond call. yes or no? මොකද මේ කියන්නේ කොන්ටිනියස් ලයින් අපි දන්නවා performance bond එකක් call කරනවා කියන එකෙන් අදහස් කරන්නේ performance bond එක encash කරනවා. කොයි වෙලාවෙද performance bond එකක් encash කරන්නේ? කොන්ටිනියස් දන්නවා. ඒ කොන්ට්‍රැක්ට් එකට perform කරන්න බැරි නම්, right? කොන්ට්‍රැක්ට්ස් වල තියෙන performance bond එකක් දෙන්න ඕනේ 10%ක් තියෙනවා මේ පළාතේ. ඒ performance bond එක තියාගෙන ඉන්නවා අපි මිනිහා project එක කරන්න බැරුව කොන්ට්‍රැක්ට් එක දමලා ගාලා ගියොත්, if we cannot perform anymore to recover the damages, we keep this performance bond as a guarantee and we go to bank and encash the bond. දැන් මෙතන කියන්නේ performance bond එකක් call කරලා තියෙනවද කියන අදහස් කරන් කියන්නේ යම්කිසි client කෙනෙක් මේ පුද්ගලයාගේ performance bond එක encash කරලා තියෙනවද පහුගිය අවුරුදු කිහිපය ඇතුළත. එකෙන් අදහස් වෙන්නේ මේ පුද්ගලයා යම්කිසි project එක fail වෙලා තියෙනවා. performance bond එකක් call කරලම නැත්තම්, encash කරලම නැත්තම් අපි යට weightage එක 3යි, අපි යට ලකුණු 3ම දෙනවා. performance bond එකක් call කරලා දීපොත් එකයි. මේ මම ගත්ත example එකේ සමාගමේ හැටියට minimum 3ක් තියෙනවා. ඒ කියන්නේ performance bond එකක් encash කරපු කරන්න සිද්ධ වෙච්ච සමාගමකට අපි projects දෙන්නේ නැහැ කියන එක තමයි මේ සමාගමේ criteria එක. ඊළඟට resources. ඒගොල්ලෝ දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ project organization chart එක දෙන්න ඕනේ. ඊළඟට ඒගොල්ලන්ගේ management supervision ඉන්න විදිය දෙන්න ඕනේ. ඉතින් මෙහි තියෙනවා Ministry of Labour. මේ Ministry of Labour එකෙන් දෙනවා සියලුම වීසා නිකුත් කරපු සේවකයන්ගේ නිලධාරීන්ගේ සම්පූර්ණ ලයිස්ට්ුව. මේක ඉතාම වැදගත්. මේ ඉන්න නිලධාරී සංඛ්‍යාව අපි සලකනවා එයාගේ ස්ට්‍රෙන්ත් එකක් හැටියට.
එයාගේ මිනුම් දණ්ඩක් හැටියට අපි සලකනවා. එහෙනම් අපි දෙනවා ලකුණු 12ක් 100න්. weightage එක 12යි. පළවෙනි දෙවෙනි කොලම් එක ඔයගොල්ලන්ට පේනවා. හැබැයි මිනිමම් ගන්න ඕන 4ක්. ඊට අඩු වෙන්න බෑ. ඒකට ඊළඟ කොලම් එකේ පේනවා මිලියන් 500කට වඩා වැඩි ප්‍රොජෙක්ට්ස් ගන්න නම් එයා 12 ලකුණු රැස් කරන්න. 400යි 500යි සමා වෙන්න 500ට වැඩිය ඉන්නවනම් එයා ගාව මේ සුපර්විෂන් ඇන්ඩ් මැනේජ්මන්ට් ස්ටාෆ් එකේ යාට ලකුණු 12ක් හම්බ වෙනවා. ඊළඟට 400යි 500යි අතර ඉන්නවනම් ලකුණු 10ක් හම්බ වෙනවා. 300යි 400 නම් 8ක් හම්බ වෙනවා. ඒ වගේ තමයි යන්නේ. එයාට 100ට වඩා අඩු නම් හම්බෙන්නේ ලකුණු 2යි. ඒතකොට එයාට 100ට වඩා අඩු නම් මේ සමාගම් බලාපොරොත්තු වෙන ඒ ව්‍යාපෘති වල හැටියට එයාට මේ ප්‍රොජෙක්ට්ස් වලට එන්න වෙන්න බෑ. මොකද මිනිමම් රික්වයර්මන්ට් එක මීට් කරන්නේ නැහැ. ඊළඟට labor skill and unskill strength එක බලනවා අපි කොයිතරම් කම්කරුවන් සංඛ්‍යාවක් ඉන්නවද කියලා. මේකට ලොකු ප්‍රතිශතයක් දෙනවා weightage එක 13ක් දෙනවා. ඒකෙන් 4ක්වත් තියෙන්න ඕනේ මිනිමම්. ඒකේ laborsලා 7000ට වැඩි නම් ලකුණු 13ම හම්බ වෙනවා. මෙහි සාමාන්‍යයෙන් laborsලා 1000න් එහා ඉන්නවා කියන එක සාමාන්‍ය දෙයක් ඕනම ප්‍රොජෙක්ට් එකකට. ඉතින් 7000 කියන්නේ හොඳ සංඛ්‍යාවක්. laborsලා 5500යි 7000යි අතර ඉන්නවා නම් ලකුණු 10ක් ලැබෙනවා. 2500යි 4000යි අතර ඉන්නවා නම් ලකුණු 8ක් ලැබෙනවා. මේ විදිහට තමයි මේ evaluation criteria එක වැඩ කරන්නේ. හරි? ඊළඟට equipments ownership. දැන් යන්ත්‍ර සූත්‍ර ඉතාම වැදගත් නේ construction එකකට. විශාල යන්ත්‍ර සූත්‍ර සංඛ්‍යාවක් තියෙනවා contracting companies වලට. එතකොට මේ යන්ත්‍ර සූත්‍ර සංඛ්‍යාව ownership එක අපි බලනවා මේ පුද්ගලයාට කොයිතරම් දුරට මේ යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර තියෙනවද කියලා. එයාම අයිතිකරුවෙක් වෙන්නත් ඕනේ. එතකොට දැන් මෙහි නම් අපි බලනවා යන්ත්‍ර සූත්‍ර ලියාපදිංචි කරන්න ඕනේ නේ මෝටර් වාහන හෝ යන්ත්‍ර ලියාපදිංචි කිරීම යට ලියාපදිංචි කරන්න ඕනේ. ඒ ලියාපදිංචි පවා බලන්න. එහෙම තියෙනවා නම් විතරයි අපි එයාට ownership එක තියෙනවා කියලා කියන්නේ. එයා ඔප්පු කරන්න ඕනේ. ඒකට 10%ක් දීලා තියෙනවා. අඩුම ගානේ 4ක් ගන්න ඕනේ. දකුණත් පැත්තට පේනවා ඒ යන්ත්‍ර සූත්‍ර සංඛ්‍යාව 50ට වඩා වැඩි නම් යට ලකුණු 10ම හම්බ වෙනවා. 30යි 50යි අතර නම් 8යි 10යි 30 අතර නම් 6යි. 10ට වඩා නම් 4යි. මේකෙන් කරන්නේ මොන තරම් ශක්තිමත් කොන්ත්‍රාත් කරුවෙක්ද කියන එක බලන එක. ඊළඟට knowledge and experience බලනවා. timely completion records අපි 3ක් එකට දීලා තියෙනවා. මම හිතන්නේ මදි. දෙකක්වත් ගත්තොත් දෙකක්වත් ගන්න ඕනේ. එතකොට මේක මනින්නේ ඩිලේ එකේ. දැන් මේ ඩිලේ ඉතින් මේ රෙකෝඩ්ස් ලබා ගන්න කොහොමද කියන එක ගැටලුවක්. නමුත් අපිට ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් දැන් අපිට දෙනවා මේ ප්‍රොජෙක්ට් එක විස්තර දෙනකොට ප්‍රොෆයිල් එකක් දෙනකොට අපිට පේනවා ප්‍රොජෙක්ට් ස්ටාර්ට් ડેට් එකයි කම්ප්ලීෂන් ડેට් එක කොන්ට්‍රැක්චුවල් කම්ප්ලීෂන් එකයි ඇක්චුවල් කම්ප්ලීෂන්. එතකොට අපිට පේනවා ඩිලේ එකක් තියෙනවා. එතකොට සමහර කොන්ට්‍රැක්ටර් ඇවරේජ් ඩිලේ මෙහි ඉතින් ඩිලේ වෙනවා කියන එක සාමාන්‍ය එකක්. මොකද මෙහි හරියට වේරියේෂන්ස් තියෙනවා. ඉතින් මේක හේතු තියෙනවා. ෆාස්ට් ට්‍රැක් වුණාම අපි කොන්ට්‍රැක්ටර්ට පුෂ් කරනවා ලිමිටඩ් ටයිම් එකක් දීලා මේ වැඩේ කරන්න. නමුත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒ පුෂ් කරන ටයිම් එකකින් කරගන්න බැරි වෙනවා. ඒ නිසා on document on papers අපි decide කරන්න යන එක හරියට ඉතින් අසාධාරණ. නමුත් ඒක තමයි වෙන්නේ. average delay period below than 1 month තිබුණොත් ලකුණු 3ක් දෙනවා. average delay period 1 month 2 months තිබ්බොත් ලකුණු 2ක් හම්බ වෙනවා. average delay period 2 months to 3 months තිබුණොත් ඒක ලකුණයි හම්බ වෙන්නේ. දැන් මේ average කියන එකෙන් අදහස් වෙන්නේ number of projects එක අරගෙන ඒකේ සම්පූර්ණ delay එක බලලා එහෙම තමයි මේ calculation එක කරන්නේ. high level calculation එක. ඉතින් අපි බලන්නේ සාමාන්‍යයෙන් මේ contractor delay oriented ද මේ මනුස්සයා හම්බෙන හැම ප්‍රොජෙක්ට් එකකම ඩිලේද එහෙම නැත්නම් සාධාරණව මේ වැඩේ ගොඩ දා ගන්නවද කියන එක තමයි අපි බලන්නේ. ඊළඟ number of years experience in the construction industry and specific project experience. කොයිතරම් කාලයක් ඉඳලා තියෙනවද, කොයිතරම් දුරට ඉන්වෝල්ව් වෙලා තියෙනවද, කොයිතරම් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවද මේ නේචර් එකේ ප්‍රොජෙක්ට්ස් වල කියන එක බලනවා. weightage එක 10ක් දීලා තියෙනවා. අඩුම ගානේ 3ක් ගන්න ඕනේ. ඒතකොට ඒකේ අපිට පේන්න තියෙනවා අවුරුදු 25කට වැඩි heavily experience know how කියන එක උපරිම තත්ත්වෙන් තියෙන අයට අපි ලකුණු 10ම දෙනවා. ඊළඟට පේනවා අවුරුදු 25යි moderate experience 15යි heavy experience මේ වගේ categories වලට බෙදලා ලකුණු දීම් සිද්ධ කරනවා. එතකොට අවුරුදු 5ට වඩා අඩු නම් එයාගේ experience එක limited නම් ඒ උනාට know how එකක් තිබුණා නම් එයාට ලකුණු එකක් හම්බ වෙනවා. නමුත් එයාගේ minimum requirement එක meet කරන්න එයාට බැරුව යනවා. right. තව තියෙනවා මේ matrix එකේ අපි අහන සාධාරණ ප්‍රශ්න. working experience with client organization. ඒ කියන්නේ දැන් අපි මේ ආයතනයේ X කියන ආයතන නම් මේ ආයතනෙත් එක්ක කලින් වැඩ කරලා තියෙනවා. කාලෙකින් වැඩ කරලා නැති වෙන්න පුළුවන්. නමුත් කලින් වැඩ කරලා තියෙනවා. ඒකට අපිට ලේසි ඒ රෙකෝඩ්ස් හොයාගන්න. ඊළඟට government authorities මම ඉස්සෙල්ලා කිව්වා වගේ municipality එක roads and transport authority එක ඒ වගේ තියෙනවා දැවැන්ත රජයේ ආයතන. මේ රජයේ ආයතනත් එක්ක වැඩ කරලා තියෙනවද? ඒතකොට එයාගේ රෙකෝඩ්ස් වල හැටියට එයා වැඩ කරලා තියෙනවා. ලකුණු 3ක් ගන්න ඕනේ. 3යි දෙන්නේ 3ම ගන්න ඕනේ. work with one or few of them නම් 3යි. එයා වැඩ කරලම නැත්නම් ඒ ආයතනත් එක්ක ලකුණු 2යි. ඊළඟට material control system මේ QA QC වලට සම්බන්ධයි.
කොහොමද material handling කරන්නේ මේක technical part එකක් ලකුණු 3ක් දෙනවා දෙකක්වත් ගන්න ඕනේ well defined material control procedure එකක් තිබුණොත් 3යි fairly defined poorly defined දැන් මේ fair and poorly defined කියන එක කොහොම ඉතින් subjective එකක් අපිට තීරණය කරන්නේ කොහොමද fair and poor කියන එකට ඉතින් වෙනම තව calculation එකක් කරන්නට ඕනේ ඉතින් එහෙම තියෙනවා නමුත් ඉතින් professionals ලා මේ documents verify කරනකොට review කරනකොට ඒගොල්ලෝ judgment එකක් ගන්නවා මේක fairly defined එහෙම නැත්නම් poorly defined කියලා. මොකද ප්‍රශ්න තියෙනවා මේ statement ඇතුලේ. Planning and scheduling resource system. දැන් resources තිබ්බට වැඩක් නැහැ මේ resources හරියට schedule කරන්න ඕනේ හරියට program එකකට වැඩ කරන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒකට system එකක් තියෙනවා. systematic approach එකක් තියෙනවා. automated systems පාවිච්චි කරනවා. මේ resources allocation වලට resources manage කරන්න, resources utilize කරන්න. මේ වගේ දේවල් බලනවා. එතකොට ලකුණු තුනක් මේ දීලා තියෙනවා. weightage එක 3ක්. ඒකෙන් දෙකක්වත් ගන්න ඕනේ. well defined නම් 3යි fairly defined නම් 2යි poorly නම් 1යි. ඉතින් එහෙම දෙනවා. ඊළඟට insurance effectiveness මොනතරම් දුරට insurance මම අපි කලින් කිව්වා වගේ insurance ලබා ගැනීම දැවන්ත ලොකු වටිනාකම් සහිත insurance ලබා ගැනීමම ශක්තිය strength එක contractor strength if you can obtain huge values of insurance on top of that then ඒගොල්ලෝ දෙන documents අනුව බලන required insurance in effect ඒ කියන්නේ දැනට insurance කීයක් කොච්චර වටිනාකමකට insurance තියෙනවා ඒකට මේ ප්‍රමාණය ඒගොල්ලෝ meet කරනවා නම් අපි මේ වෙන් කරලා තියෙන තුනම දෙනවා එහෙම නැත්නම් required insurance not renewed sometimes අපි දෙකයි දෙන්නේ insurance සමහර evidence දෙන්න කැමති වෙන්නේ නැහැ සමහර professional independent insurance evidence දෙන්නේ නැහැ එහෙමනම් අපි යාට දෙන්නේ ලකුණු එකයි අඩුම ගන්න දෙකක් ගන්නවා health and safety again ඉතින් වැදගත් මෙතනදී health and safety එකේ තියෙනවා දැන් develop organization වලට රජය ආයතන වලට තියෙනවා තමන්ගේම health and safety manuals ඒකේ policy එකක් තියෙනවා procedure එකක් තියෙනවා තමන් කොහොමද health and safety පාලනය කරන්නේ ඉතින් මේක ලොකු document එකක් ඒක අනුව ක්‍රියාත්මක කරන එක ලේසි නෑ ඒකට cost එකක් යනවා ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඒක ගැලපෙනවා නම් contract එක health and safety manual එකට මේ ආයතන දෙකටම health and safety manuals තියෙනවා මේ දෙක comply වෙනවා නම් අපි කියන comply වෙනවා කියලා වෙනවා නම් අපි ඒ අනුව ලකුණු දෙනවා වෙන් කළා තියෙනවා 3ක් 2ක් මේ දෙකක්වත් ගන්න ඕනේ එතකොට fully complied නම් මේ manuals දෙක අපි 3ක් උපරිම ලකුණු දෙනවා partially complied නම් දෙකක් දෙනවා comply වෙන්නේ නැහැ කියලා decide කරනවා නම් professionals ලා disqualify වෙනවා ඊළඟට SHC procedures and records අර අපි කලින් කතා කළා වගේ no fatalities නම් 3ක් ලැබෙනවා weightage එකක් 3යි අඩුම ගන්න දෙකක් ගන්න ඕනේ fairly defined HSC procedures no ISO fatalities 5කට අඩු නම් 2යි දැන් ISO කියන්නේ මොකක්ද ISO කියන එක ඔයගොල්ලෝ දන්නවා international standards ඒකට හැම activity එකකම construction industry එකේ international standards තියෙනවා ISO කියලා කියන්නේ හොඳ standards method එක ඒ standards follow කරනවා නම් QA QC HSC හැම දෙයකම අපි ඒ වෙනුවෙන් වැඩි සැලකිල්ලක් තියෙනවා ඊළඟට quality assurance procedure මම කතා කළා ඒකෙත් විවිධ standards තියෙනවා ISO EMS ඒ වගේ ඒවා වෙනම sections ඒ 104ක් දෙනවා අඩුම ගානේ දෙකක්වත් ගන්න ඕනේ right දැන් ඒ ලැබෙන ලකුණු අනුව categorize කරනවා මේ තියෙන්නේ weightage එක බෙදපු හැටි අර මම කියපු weightages allocate කරපු හැටි legal trade license එකක් තියෙනවද නැත්නම් business registration තියෙනවද 5යි financial strength එකට 25යි resources manpower staff labor equipments ඔක්කොම 35යි knowledge and experience එකට 25යි HSC වලට 10යි මේක තමයි අර ඉහළ අපි කතා කරපු එකේ summary එක මේ විදිහට තමයි weightage එක assign කරලා තිබුණේ මේ සමාගම විසින් මේක වෙනස් වෙනවා මේක සමාගමෙන් සමාගමකට වෙනස් වෙනවා සමහරු HSC වලට මීට වැඩි දෙන්න පුළුවන් සමහර විට financial strength එකට මීට වැඩි දෙයි සමහර විට knowledge and experience වලට මීට වැඩි දෙයි ඒක එක සමාගම් වල requirement එක සහ ඔවුන්ගේ risk appetite එකේ ඒ කියන්නේ කොයිතරම් දුරට ඒගොල්ලන්ට risk එක ගන්න පුළුවන්ද කියන එක උඩ තමයි මේ weightage එක design වෙන්නේ ඒ නිසා මේ weightage එක පොදු standard එකක් නෙමෙයි මේක company ට වෙනස් වෙනවා ඊළඟට දැන් ඒ ලකුණු දීමේ ප්‍රමාණය හැටියට ඒ සමාගමේ උමනාවේ හැටියට ලකුණු දීලා ඒ අනුව financial volumes වලට classification එකක් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට class 1 දැන් අපි ICTAT එකේ කියන grade 1 වගේ මේක class 1 කියලා අපි හිතුවොත් dirhams මිලියන 600න් උඩ දැන් ලංකාවේ මුදලට මේක මාරු කරනවා නම් 52කින් වැඩි කරන්න. මිලියන 600ට වැඩි නම් අඩුම ගානේ 86යි 100යි අතර ගන්නවා. දැන් මිලියන 600කට වැඩි project එකකට tender කරන්න ඕන නම් මේ point range එක ගන්න ඕනේ අර evaluation matrix එකේ total එකේ. ඒකයි අදහස. class 2
මිලියන් 600ට වෙනකම් මිලියන් 401 ඉඳන් පොයින්ට් රේන්ජ් එක 76 ඉඳන් 85. ඊළඟට මිලියන් 400 දක්වා මිලියන් 201 ඉඳන් 66 සිට 75 දක්වා ගන්න. ඊළඟට 201 ඉඳන් 400 වෙනකම් 56 65 ගන්න ඕනේ. මිලියන් 76 ඉඳන් 200 වෙනකම් 56 65යි. මිලියන් 75 දක්වා අඩුම ගානේ 50 සිට 55 දක්වා තියෙන්නට ඕනේ. ඊළඟට මේ සමාගම හොඳ ශක්තිමත් සමාගමක් නම් ඒ සමාගම තීරණය කරනවා මිලියන ලකුණු 50ට වඩා අඩුවෙන් ගන්න අය ඩිස්ක්වොලිෆයි වෙනවා. මේ ඩිස්ක්වොලිෆයි කියන එකෙන් අදහස් වෙන්නේ බ්ලැක් ලිස්ට් වගේ එකක්. නැවත ඉල්ලන්න පුළුවන්. හැබැයි කාලෙකට පස්සේ. එතකොට මේ අනුව තමයි මේ ප්‍රී ක්වොලිෆිකේෂන් ලිස්ට් එක හදාගන්නේ. ප්‍රී ක්වොලිෆිකේෂන් ඉවැලුවේෂන් මැට්‍රික්ස් එක කරන විදිහ ටිපිකල් එක්සැම්පල් එක තමයි මම පෙන්වන්නේ. මේක නැවතත් මම කියනවා මේක එක්සැම්පල් එකක් විතරයි. මේක මේ විදිහට ඇප්ලයි කරන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ කිසිම තැනකට කිසිම ආයතනයක. තම තමන්ගේ ඉවැලුවේෂන්ස් තියෙන්න ඕනේ එක්ස්පර්ට්ස්ලා ඉන්නවා. ඒ අනුව තමයි ඒ රටේ නීති රීති අනුව ඒ රටේ ප්‍රොසීජර්ස් අනුව මේ ක්ලාසිෆිකේෂන් මේ ප්‍රොසීජර් එක මැට්‍රික්ස් එක ස්කෝර් එක රේටින් ඔක්කොම වෙනස් වෙනවා. රයිට්. අපි කන්ක්ලූෂන් එකක් දැන් කරමු අපි ප්‍රී ක්වොලිෆිකේෂන් ගැන. කොහොමද දැන් මේ ලිස්ට් එක හදාගන්නේ? selected or rejected candidate contractors will be informed. අපි ලියුමක් මගෙන් දැනුම් දෙනවා සිලෙක්ට් කරපු අයට හෝ රිජෙක්ට් කරපු අයට. සිලෙක්ට් කරන contractorsලා අපි කියනවා you are selected for this organizations as a contractor for this much of volume you can tender. ඔයාලට මිලියන් 600ට වඩා වැඩි projects සඳහා හෝ ඊට අඩු projects සඳහා tender කරන්න පුළුවන්. ඊළඟට selected candidates will be included to approve pre-qualified contractors list. ඊළඟට select කරපු contractorsලා අර approved pre-qualified contractors list කියන එකට ඇතුල් කරනවා. ඊළඟට approved pre-qualified list to be updated frequently based on contractor performance market information. දැන් අපි list එකක් හදාගත්තන් පස්සේ දැන් ඉතින් ওই ටික කොම් කරලා අපිට මේ මත දිගටම යැපෙන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. contractors ලගේ performance වෙනස් වෙනවා. දැන් මේ අවුරුද්දේ ඉහළම contractor කෙනෙක් ඊළඟ අවුරුද්දේ බරපතල financial අර්බුදයකට යන්න පුළුවන්. company බංකොලොත් වෙනවා. projects terminate වෙනවා. නොයෙකුත් ප්‍රශ්න එනවා contractors ලාට. ඒගොල්ලෝ ලොකු risk එකක් අරන් ඉන්නේ. ඉතින් ඒ තත්ත්වයෙන් දිගටම පවත්වාගෙන යන්න බැරි වෙන්න පුළුවන්. එම නිසා මේ ලිස්ට් එකේ ඉන්න contractors ලාගේ performance නැවත review කරනවා. සාමාන්‍යයෙන් practice එකේ හැටියට අවුරුදු 3කට සැරයක්වත් financial performance, project performance review කරලා update කරන්න. සමහර contractors ලා upgrade වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ඉන්න category එකකින් ඉහළට යන්න පුළුවන්. තව හොඳ projects කරලා score එක වැඩි කරගෙන ඉහළට යන්න පුළුවන්. සමහර contractors පහළට යන්න පුළුවන්. සමහර projects වල වැඩ කරන්නේ නැතුව ගිහලා performance බෝ වෙලා මොනවා හරි වෙලා පල්ලෙහාට යන්න පුළුවන්. especially financial performance to be updated. මොකද හේතුව නිතරම dynamic nature එකක් තියෙන financial performance වලට. ගිය අවුරුද්දේ පාඩුවේ මේ අවුරුද්දේ ලාභයි. ඊළඟ අවුරුද්දේ පාඩුවේ. මේ වගේ දේවල් සිද්ධ වෙනවා සමාගම් වලට. ඒ නිසා නිතරම අඩුම ගානේ අවුරුදු දෙකකට සැරයක්වත් ඒගොල්ලන්ගේ audited financial statements ගෙන්නගෙන ඒවා review කරලා තියාගන්න එක තමයි හොඳ. ඉතින් මේක පැති කීපයක් තියෙනවා. හොඳයි. Client shall have black listing policy. දැන් මේ pre qualified contractors ලා අපිත් එක්ක වැඩ කරන්න පටන් ගත්තාන් පස්සේ අපිට පේනවා සමහර contractor ලාගේ performance අඩු වෙනවා. performance නැහැ. ඒගොල්ලෝ අර ඒ පොරොන්දු වෙච්ච දේවල් නැතුව යනවා. ඊළඟට වෙන්නේ මේගොල්ලෝ නැවත ගන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් regular developer කෙනෙක් projects launch කරගෙන යනවා දිගටම. දැන් මේ projects launch කරගෙන යනකොට ඉන්න project එකේ fail වෙනවා නම් ඉන්න project එකේ performance නැත්තම් මදි නම් අඩු නම් ඊළඟ project එකට මේ මිනිස්යාට invite කරනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා සමහර serious non performance වලදී සමහර contractors ලා blacklist කරනවා. ඒතකොට මේ blacklist කරනවා කියන එක හරිම controversial subject එකක්. ඒ කියන්නේ blacklist කරනකොට කවුරුත් කැමති නැහැ. relationship සම්පූර්ණයෙන් නැතු වෙනවා. ඒ නිසා blacklist කරනවා කියන එකේ decision එක ගන්න top management එක දක්වා යන්න ඕනේ. හොඳින් ඒ තීරණය රිවිව් කරනවා. decision making එක CEO වගේ තත්ත්වයක තමයි developer අතේ තියෙන්නේ blacklist කරනවද නැද්ද කියලා. සමහර විට blacklist කරන contractors ලා short term වෙන්න පුළුවන්. සමහර විට forever වෙන්නත් පුළුවන්. ඒ incident එකේ හැටියට සහ ඒ non performance එකේ significance එකේ හැටියට. කොයිතරම් දරුණු non performance එකක් දැය කරලා තියෙන කියන එකේ හැටියට තමයි ඒ තීරණය ගන්න. ඒක ලේසින් ගන්නෙ නැහැ. Blacklisted contractor could be added back with the top management approval. දැන් කොහොමද අවුරුදු දෙකකට කලින් blacklist කරපු contractor කෙනෙක් දැන් හොඳට market එකේ perform කරනවා නම් ඒ contractor ගන්න පුළුවන්. ඇයි නොගන්න? ගන්න පුළුවන්. ඒක සාධාරණයි. මොකද දැන් එයාගේ නරක අතීතයක් තිබුණා. නමුත් දැන් එයා හොඳට වැඩ කරනවා. right ගන්න පුළුවන්. හැබැයි තීරණය ගන්න වෙන්නේ තර blacklist කරපු කෙනාටම තමයි. එයා තමයි
තීරණය ගන්න ඕනේ බ්ලැක් ලිස්ට් කොන්ට්‍රැක්ටර් නැවත ඇඩ් කරනවාද කියලා සාමාන්‍යයෙන් CEO දක්වා මේ ඩිසිෂන් මේකින් එක විහිදෙනවා. එයාට තමයි තීරණයක් ගන්න වෙන්නේ. right දැන් අපි pre qualification එක කන්ක්ලූඩ් කරා. දැන් pre qualification එක process එක ඉවර කරලා ඊට පස්සේ මේ approved list එකට top management එකේ approval එක ගන්න ඕනේ. sign off කරන්න ඕනේ මේ list එක. ඊට පස්සේ list එක මේ ඒ department එකේ approved list එකක් හැටියට පවතිනවා. ඒතකොට ඕනෑම tender එකක් award මේ launch කරලා tender එකක් කරන්න යනකොට අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් අපි short list එකක් හදලා මෙන්න මේ කට්ටියට invite කරන්න කියලා යනවායි කියනකොට අහන පළවෙනි ප්‍රශ්නේ පළවෙනි checklist point එක තමයි මෙයා approved list එකේ ඉන්නවද නැද්ද? yes ඉන්නවා කියන එක තමයි උත්තරේ බලාපොරොත්තු වෙන උත්තරේ. ඒකට නම් අපිට මේ list එක තියෙන්න ඕනේ මේ list එකේ අය වෙන්න ඕනේ. කෙනෙක් ඇතුල් කරන්න ඕන නම් යම්කිසි හදිසි tender එකකට සමහර වෙලාවට pending approval ඒ contract එකට tender කරන්න දෙනවා. හැබැයි contract එක award කරන්න කලින් එයා ඒ pre qualification matrix එකේ හැටියට ඒ අදාළ score එක ගන්න ඕනේ. එහෙම දේවල් තියෙනවා. right දැන් අපි tendering process එක කතා කරන්න යන්න. දැන් මේක ඇතුලේ අපේ sub agenda එකක් තියෙනවා. මෙන්න මේ areas තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ tendering කරන එක ලොකු risky වැඩක්. මොකද හේතුව මේක මූල්‍ය ගනුදෙනුවකට ආරම්භයක්. එතකොට tender එකක් ඔයගොල්ලෝ දන්නවා කොන්ත්‍රාත් එකක් පැවරීම ලොකු risk එකක් තියෙන වැඩක් විවිධ පැතිවලින්. හරි. විශේෂයෙන් public money, government money spend කරනකොට මේක විශාල risk එකක්. දැවැන්ත පාලනයක් තියෙන්නට ඕනේ, controls තියෙන්න ඕනේ. මේ රටවල් වල රජයේ සහ අනිකුත් ආයතන වල දැවැන්ත මූල්‍ය පාලනයක් තියෙනවා. auditors ලා ඉන්නවා, tender committees ඉන්නවා, procedures තියෙනවා, policies තියෙනවා. විශාල වැඩ පිළිවෙලක් තියෙනවා මේක පාලනය කරන්න. මොකද හේතුව මුදල් ගැවසීම හින්දා. දැන් අපි කතා කරමු මේක යටතේ අපි බලමු key risks and tender governance කියලා අපි section එකක් මම තෝරගත්තා. ඊළඟට tender methods අපි කතා කරමු මොනවද industry එකේ තියෙන tender කරන ක්‍රම. ඊළඟට අපි කතා කරමු tender infrastructure. මේකෙන් අදහස් කරන්නේ tender එකක් කරන්න යම්කිසි සමාගමකට තියෙන්න ඕනේ යටිතල පහසුකම් මොනවද? ඒ සමාගමට තියෙන්න ඕනේ පහසුකම් මොනවද? ඊළඟට pre tender process එකක් තියෙනවා. කියන්නේ tenders issue කරන්න කලින් යම්කිසි වැඩ පිළිවෙලක් තියෙනවා. සූදානම් වෙන්න අපි කතා කරමු. ඊළඟට tendering process එක. tender issue කරායින් පස්සේ offer එක එනකන් submission එක එනකන් process එකේ යම්කිසි වැඩ පිළිවෙලක් තියෙනවා අපි කතා කරමු. ඊළඟට tender submission එක, tender opening එක, tender analysis එක. මේක තමයි තවත් critical area එකක් අපි එකක් කතා කරමු. ඊළඟට post tender negotiations and clarification හරිම වැදගත්. දැන් මොනතරම් tenders හොඳට submit කළා client happy නෑ. සමහර විට budget එක exceed වෙනවා. සමහර විට මේ conditions එක වෙනවා offers. එම නිසා post tender negotiations or clarifications වලට අනිවාර්යයෙන්ම යනවා. ඊළඟට recommendation and awards of contracts. දැන් මේ analysis part එක ඉවර වෙලා recommendation එකක් දෙනවා. කාටද contract එක award කරන්න එහෙම නැත්නම් further negotiation කරන්න ඕන කා එක්කද කියලා recommendation එකක් දෙන්න ඕන quantity service ලා basically මේ commercial managers ලා එහෙම නැත්නම් contracts managers ලා recommendation එකක් දෙනවා decision makers ලාට. ඊළඟට ඒ recommendation එක පිළිඅරගෙන හෝ reject කරලා ඒක update කරලා මොනවා හරි කරලා ඒ process එක වුණායින් පස්සේ letter of intent එකක් හරි letter of award එකක් හරි issue කරනවා contract එකට post contract period එකට start කරනවා. මෙතනින් pre contract period එක ඉවර වෙනවා. මේක තමයි cut off එක. දැන් අපි මේ කියපු ටික අපි වෙන වෙන වශයෙන් සාකච්ඡා කරමු. දැන් මෙතනදී මම පොඩ්ඩක් කතා කරන්න කැමති risk එක. දැන් අපේ මම එදත් කිව්වා අපි ආදානම් ගන්නවා අපේ පුද්ගලික හෝ පොදු සියලුම වැඩවල ප්‍රොෆෙෂනල් වලට හැම දෙකම රිස්ක් එකක් තියෙනවා. ජීවත් වීමම රිස්ක් එකක්. දැන් ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ රිස්ක් තියෙනවා. හරියට පාලනය කළේ නැත්නම් ඒ රිස්ක් බරපතලයි. උදාහරණයක් ඇටියට ෆ්‍රෝඩ් රිස්ක් එකක්. මොකද්ද ෆ්‍රෝඩ් රිස්ක් එකක් කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා වංචාවක් වෙන්න පුළුවන් තියෙන අවදානම. මේක හරිම ඉහළයි ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ. ටෙන්ඩර් එකක් දෙනකොට විවිධ ආකාරයෙන් කොන්ට්‍රැක්ටර්ස්ලාත් එක්ක ඩීල් කරන්න සිද්ධ වෙනවා ප්‍රොෆෙෂනල්ස්ලාට. එතකොට කොන්ට්‍රැක්ටර්ස්ලා නොයෙක් විදිහෙන් උත්සාහ කරනවා මේ කොන්ත්‍රාත්තුව දිනා ගන්න. මේක ලෝකේ හැමදාම සිද්ධ වෙනවා. එතකොට ඔවුන්ට අවස්ථාවක් වෙන විදිහට හදලා තිබ්බොත් තැන ඔවුන් මෙතනින් රින්ගනවා. රින්ගලා ඔවුන් බ්‍රයිබ්ස් දෙන්න බලනවා. ඊළඟට වැඩ කරන මේ ටෙන්ඩරින් ප්‍රොසෙස් එක ඇඩ්මිනිස්ට්‍රේට් කරන කණ්ඩායමෙත් සමහර විට මුදලට ගිජු පුද්ගලයෝ ඉන්නවා. ඒතකොට ඒගොල්ලොත් මේක අවස්ථාවක් කරගන්න බලනවා මුදල් ටිකක් රැස් කරන්න අයිතු විදිහට. මොකද මේ ටෙන්ඩර් එක ඇතුලේ මුදල් ගනුදෙනුවෙන් වාසියක් ගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒ නිසා මේක ලොකු රිස්කි ඒරියා එකක් ටෙන්ඩරින් කියන්නේ. ඊළඟට ලීකේජ් ඔෆ් ඉන්ෆර්මේෂන් මේක ඉතාම වැදගත්. දැන් මෙතනදී මෙහි තියෙනවා මේ මම හිතන ලංකාවේ ඇති non disclosure agreement එකක් සයින් කරනවා.
NDA කියලා කියනවා. මේක අපි ඉස්සරහට කතා කරන ටෙන්ඩර් ප්‍රොසෙස් එකේදී EOI කියලා එකක් අපි යවනවා expression of interest කියලා. ඒ කියන්නේ invitation to tender එක යවන්න කලින් අපි යවනවා EOI කියලා එකක්. expression of interest කියලා. ඒක යවනකොට මේ NDA එකත් attach කරලා යවනවා. non disclosure agreement. ඒ කියන්නේ මේ project එක සම්බන්ධ කිසිම information එකක් එළියට දෙන්න බෑ කියලා එකක් එතන තියෙනවා. ඊළඟ එක තමයි දැන් ටෙන්ඩර් එක වෙනකොට උදාහරණයක් ඇටියට ප්‍රොජෙක්ට් එකේ බජට් එක පිළිබඳ ඉන්ෆර්මේෂන් එළියට යන්න පුළුවන්. ඒකට කොන්ට්‍රැක්ටර් දන්නවා මෙච්චර මුදලක් මේ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා. ඒකට ඔහු මැක්සිමම් යන්න බලනවා. එහෙම එකක් තියෙනවා. ඊළඟට ප්‍රයිසස් ගැන ඉන්ෆර්මේෂන් ලීක් වෙන්න පුළුවන්. ඉතින් ලීකේජ් ඔෆ් ඉන්ෆර්මේෂන් කියන එක ලොකු රිස්ක් එකක්. මේ රිස්ක් එක හැමතැනම තියෙනවා. ඊළඟට බිඩ් රිගින් මේක සමහරට අහලා ඇති කොන්ට්‍රැක්ටර්ස්ලා කීප දෙනෙක් එකතු වෙලා කියනවා දැන් ප්‍රොජෙක්ට්ස් 10ක් එන්න තියෙනවා. ඔයා මේ ප්‍රොජෙක්ට් එක ගන්න ඉහළම ගාන දාලා අපි ඊට වඩා වැඩි ගණන් දානවා. එයා ගන්නවා මේ ප්‍රොජෙක්ට් එක. කොන්ට්‍රැක්ටර් A කොන්ට්‍රැක්ටර් B ට කියනවා ඔයා දෙවෙනි ප්‍රොජෙක්ට් එක ගන්න. අපි ඊට වැඩි ප්‍රයිස් කරනවා ඔය ප්‍රොජෙක්ට් එක. B එක අපි B එක ඔයා ගන්න. දෙවෙනි එක B ගන්න. කොන්ට්‍රැක්ටර් C ට කියනවා අපි ඔක්කොම එකතු වෙලා ඔයාට වැඩි ප්‍රයිස් කරනවා ඔයා තුන්වෙනි ප්‍රොජෙක්ට් එක ගන්න. මේකට අපි කියනවා බිඩ් රිගින් කියලා. හරි අමාරු දෙයක් පාලනය කරන්න. හැබැයි මේ කලාපේ නම් මේකේ ට්‍රෙන්ඩ් එකක් අපිට දකින්න නැහැ. නමුත් තියෙන්න පුළුවන්. ඊළඟට gaps in handling of submitted bids. ටෙන්ඩර් බොක්ස් එකක් ගැන මහලා ඇති මේ සබ්මිට් කරපු බිඩ්ස් ටික පරිස්සම් කරගන්න කොහොමද ටෙන්ඩර් ඕපනින් එක වෙනකම්. මේ පොන්ස් මේ සබ්මිෂන්ස් මිස්ප්ලේස් වෙන්න පුළුවන්. මේ සබ්මිෂන් එක කරගන්න කරලා ඒකේ තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. අනිත් අයගේ දේවල් බලන්න පුළුවන්. ඉතින් handling of submitted bids කියන්නේ critical. ඊළඟට gaps in communication. මේක ඉතාම වැදගත් දෙයක්. මේ ටෙන්ඩරින් ප්‍රොසෙස් එක ඇතුලේ කමියුනිකේෂන් කොහොමද තියාගන්නේ? කාටද කායකට කතා කරන්න පුළුවන් කුමක් ගැනද? සාමාන්‍යයෙන් procurement and tendering department එක විතරයි. ඒකේ designated අයට විතරයි ටෙන්ඩර්ස්ලාත් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම procedures තියෙනවා, protocols තියෙනවා. ඊළඟට time and budget restrictions. දැන් මම එදත් කිව්වා fast track projects මේ තියෙන්නේ tenders පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න තමයි බලන්නේ. fast track. එතකොට time limitation එකක් තියෙනවා. හරි අඩුයි. ඉතින් මේ limited time budget එක ඇතුලේ මිනිස්සු governance කරනකොට tender administration කරනකොට ගොඩාක් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒක risk එකක්. ඊළඟට manipulation of tender information. tender submission කරනකොට tenders issue කරනකොට කාට හරි වාසිදායක වෙන විදියට documents වෙනස් කරන්න පුළුවන්. ඒක සෑහෙන risk එකක්. අපි බලමු මේ risk කොහොමද අඩු කරගන්නේ කියලා. right. මෙතන තියෙන්නේ tender governance. දැන් අර කියපු risk ටික manage කරන්නේ කොහොමද? manage නෙමෙයි mitigate කරන්න ඕනේ, avoid කරන්න ඕනේ සමහර risk. fraud zero tolerance. මෙහි මැදපෙරදී කලාපේ fraud වලට තියෙන zero tolerance එක. frauds zero. එහෙම තමයි procedures වල තියෙන්නේ. ඒකට ඒ සඳහා තියෙන්න ඕන දේවල් මම මෙතන සඳහන් කරනවා. පළවෙනි එක තමයි tender policy එකක් තියෙනවා. හැම කම්පැනි එකම මෙහි ලොකු developers-ලා ආණ්ඩුවේ ආයතන ගාව තියෙන tender policy එක. මේ tender policy එකේ සඳහන් වෙනවා tender එකක් කරන්නේ කොහොමද? කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? ඒක තමයි policy එකක් කියලා කියන්නේ. අපි මෙන්න මේ දේ කරනවා මේ සමාගම ඇතුලේ. අපිට tender committee එකක් අපි දානවා. ඒ tender committee එක තමයි tender open කරන්නේ. ඒ tender committee එකෙන් තමයි tender එක award කරන්න final recommendation එක දෙන්නේ. ඒ වගේ තියෙනවා policy එකක්. ඒ tender committee එකේ 5 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට තීරණ ගන්න බෑ. ඒ වගේ දේවල් වලට අපි කියන policy එකක් කියලා. ඒකට මේ tender policies තියෙනවා. tender committee එකක් තියෙනවා. හොඳ regular developer කෙනෙකුට නම් tender committee එකක් තියෙන්නට ඕන. tender committee එක තැබීමෙන් අදහස් වෙන්නේ එක පුද්ගලයෙක් තීරණ ගන්නේ නැතුව පුද්ගලයන් කීප දෙනෙක් රැස් වෙලා එකමුතු තීරණ ගන්න. එකට තීරණ ගන්න. එතනදී fraud ඇතුළු risk අඩු වෙනවා. එතකොට යම්කිසි සමාගමක tender committee එකට විවිධ දෙපාර්තමේන්තු වලින් සහභාගී කරගන්න. contracts and procurement එකෙන් ඉන්නේ එක්කෙනෙක් හෝ දෙන්නේ. අනිත් අය පිටින් එන්නේ. අනිකුත් දෙපාර්තමේන්තු වල ඉන්නේ. සමහරට කිසිම සම්බන්ධයක් නැති දෙපාර්තමේන්තු කෙනෙක් tender committee සමාජිකයෙක් හැටියට ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි control එක. relationship අඩුවෙන් තියෙන committee එක ඇතුලේ. එහෙම තමයි පාලනය කරන්නේ. ඊළඟට approved tender procedures and processes. දැන් policy ගැන කතා කළා. policy කියලා කියන්නේ what to do and what not to do. කළ යුත්තේ කොහොමද? නොකළ යුත්තේ කොහොමද කියන්නේ. එහෙනම් procedures processes කියන්නේ මොනවද? procedure එක කියලා කියන්නේ documented statement එකක්. ඒකේ තියෙනවා කවුද කරන්නේ? කොහොමද කරන්නේ කියන එක තමයි procedure එකක් කියලා කියන්නේ. process එකක් කියන්නේ මොකක්ද? process එකක් කියලා කියන්නේ activity by activity. කොහොමද කරන්නේ? කොතන කොයි වෙලාවෙද කරන්නේ කියන එක තමයි process එක. දැන් අපි tender process එකනේ දැන් මේ කතා කරන්නේ. එතකොට tender process එකේදී අපි කතා කරන්නේ activity by activity. දැන් මොකද කරන්නේ? ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ මොකද? ඒක process එක.
ප්‍රොසීජර් එක ප්‍රොසෙස් එක වගේම තමයි. ඒක හැබැයි තව ඩීටේල්ස් දෙනවා. කවුද කරන්නේ කොහොමද කරන්නේ? ඒක ප්‍රොසීජර් එක. පොලිසි එකක් කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කළ යුත්තේ මොකක්ද? නොකළ යුත්තේ මොකක්ද? ඊළඟට ටෙන්ඩර් බොක්ස් එක. දැන් කොයි රිස්ක් එකද අපි මිටිගේට් කරන්නේ ටෙන්ඩර් බොක්ස් එකෙන්? අර හැන්ඩ්ලින් පාර්ට් එක. ටෙන්ඩර් බොක්ස් එකක් තියෙනවා නම් ඒක ඉබ්බෙක් දාපු යතුරු දාපු බොක්ස් එකක්. ඒතර මේ බොක්ස් එක ඇතුළට ටෙන්ඩර් එක ගෙනල්ලා දානවා. දාපුවාම අර ටෙන්ඩර්ස්ලාට කම්ෆර්ට් එකක් තියෙනවා මේ බොක්ස් එක අරින්නේ ටෙන්ඩර් කමිටි එක ඉස්සරහා විතරයි. එතකොට කිසිම කෙනෙක් මේ ටෙන්ඩර් බොක්ස් එකෙන් එන්විලොප් එළියට අරගෙන මොනවා හරි මැනිපියුලේෂන් එකක් කරන්නේ නැහැ කියන විශ්වාසය හැමෝගෙම තියෙන නිසා ටෙන්ඩර් බොක්ස් එක රිස්ක් මිටිගේෂන් ටූල් එක. ඊළඟට ඇනලයිසිං ඔෆ් ට්‍රෙන්ඩ්ස් මේක මොකටද මේ රිස්ක් කොයි රිස්ක් එකද මිටිගේට් කරන්නේ? රික් බිඩින්. කාලයක් තිස්සේ රෙගියුලර් ඩෙවලොපර් කෙනෙක් ගාව ඉන්න ප්‍රොකියුමන්ට් ස්පෙෂලිස්ට් කෙනෙකුට ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකක් කරලා බලන්න පුළුවන්. එකම සෙට් එකකට තමයි මේ කොන්ට්‍රැක්ට්ස් යන්නේ. අවුරුදු 5ක් වගේ අරන් බැලුවොත් ඇනලයිස් කරලා කණ්ඩායමක් ඉන්නවා මාරුවෙන් මාරුවට මේ අවෝඩ්ස් යනවා මේ කට්ටියට. මේ කට්ටිය තමයි බිඩ් කරන්නේ ස්ට්‍රෝංග්ලි. එහෙම කරලා ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා. ඒකට මේ ට්‍රෙන්ඩ් එක ඇනලයිස් කරන්න පුළුවන් ඔඩිටර් කෙනෙකුට එහෙම නැත්නම් ස්පෙෂලිස්ට් කෙනෙකුට. ඒකට පේනවා මෙතන යමක් සිද්ධ වෙනවා. මේකේ පැටර්න් එකක් තියෙනවා. ඒකට අපි ඒ බිඩ් රිගින් කියන එක අඳුර ගන්න පුළුවන් ඇනලිසිස් එකක් කරපුවා. ඉතින් මෙහෙනම් ඒ தත්ත්වය ගොඩක් අඩුයි. නමුත් එහෙම රිස්ක් එකක් තියෙනවා කියලා හිතනවා නම් එහෙම ඇනලිසිස් එකක් කරලා හොයාගන්න පුළුවන් කවුද මේ බිඩ් රිගින් එකේ ඉන්නේ කියලා. හොයාගෙන ඒක ඔප්පු කරගන්න පුළුවන් වුණොත් එයාට දඬුවමක් දෙන්න පුළුවන්. ඊළඟට දැන් අපි ටයිම් ප්‍රශ්නයක් ගැන කතා කරමු. ඒකට මොකක්ද විසඳුම? ඇත්ත පොඩි කාලයක් තමයි ටෙන්ඩර් කරන්න හම්බෙන්නේ. සමහරට මාසයක් සති 3ක් මාසෙකමාරකින් මේක මදි. මොකද ලම්සම් කොන්ට්‍රැක්ට් සමහරට ගොඩක් වෙලාවට මේක ඇතුළේ ඉතින් තියෙන ඩ්‍රොයිං ස්පෙસિෆිකේෂන් කොහොම ප්‍රයිස් කරන්න ඕනේ මිස් වෙන්න බෑ. ඉතින් මේක කොහොමද පාලනය කරන්නේ? දැන් මේ ටයිම් මදි තමයි. ඉතින් මොකද කරන්නේ? එහෙමනම් කරන්නට ඕනේ ප්‍රොපර් ප්ලෑනින් කරන්න ඕනේ. ඒ කියන්නේ ෆුල් ට්‍රෙන්ඩ් ප්‍රොසෙස් එක හොඳට ප්ලෑන් කරන්න. කොහොමද මේක කරන්නේ? ඊළඟට KPI සෙට් කරන්න ඕනේ මේ ප්‍රොසෙස් එක හැන්ඩල් කරන කට්ටියට කන්සල්ටන්ට් දෙන්න ඕනේ KPI එක. දැන් මොකද්ද KPI එක කියලා කියන්නේ? key performance indicator එක. දැන් ඉන්ඩිකේට් කරන ස්පීඩ් එක ඉන්ඩිකේට් කරන්නේ අපේ යන කාර් එකේ ස්පීඩෝමීටර් එක. ඒ වගේ performance එක ඉන්ඩිකේට් කරන මෙෂර්මන්ට් දෙන්න ඕනේ මේ ඉන්න ටීම්ස් වලට. ඒගොල්ලන්ට කියන්න ඕනේ මේ ටෙන්ඩර් එක මේ ටෙන්ඩර් ඩොකියුමන්ටේෂන් එක දවස් 7ක් 14ක් ඇතුළත ප්‍රිපෙයාර් කරලා සම්පූර්ණ කරන්න ඕනේ. ටෙන්ඩර් ඉන්වයිටිස් ලිස්ට් එක දවස් 3ක් ඇතුළත ෂෝට් ලිස්ට් කරලා ඉවර කරන්න ඕනේ. ඒක යාගේ KPI එක. key performance indicator එක. ඊළඟට ටෙන්ඩර් ප්‍රොසෙස් එක කරද්දී ටෙන්ඩර් queries අඩුවෙන් පුළුවන් තරම් අඩුවෙන් මේ එක්ස්ටෙන්ෂන් බිඩර්ස්ලා එක්ස්ටෙන්ෂන් ඉල්ලන්නේ නැතුව මේ ප්‍රොසෙස් එක ඉවර කරන්න ටීම් එකට පුළුවන් නම් ඒක යාගේ KPI එක. මේ වගේ අපිට පුළුවන් KPI set කරන්න. key performance indicator set කරන්න පුළුවන්. ඒ මගෙන් මිනිස්සු උනන්දු කරලා ටීම්ස් උනන්දු කරලා මේ efficiency එක වැඩ කරන්න ready කරන්න පුළුවන් මේ process එක. එතකොට අර time එකට තියෙන restriction එක අඩු වෙලා risk control කරන්න attention එක වැඩි කරන්න පුළුවන්. ඊළඟට documentation review කරන එකයි documentation වල authentication එක කරන එකයි. කියන්නේ genuine documents ද අපිට contract එකෙන් හම්බ වෙන්නේ කියන එක අපිට බලන්න වෙනවා risk එක අඩු කරන්න manipulation වල. ඒක තමයි අපිට කරන්න තියෙන ක්‍රමය. දැන් ප්‍රොෆෙෂනල්ස්ලා මේ වැඩේ කරනවා. සිග්නේචර්ස් හරිද කියලා බලනවා. හැම ටෙන්ඩර් ඩොකියුමන්ට් එකකම ඒ සබ්මිට් කරනකොට කොන්ට්‍රැක්ට් හැම පේජ් එකක්ම ස්ටෑම්ප් කරලා තියෙනවද කියලා බලනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ මැනිපියුලේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ. පස්සේ අනවශ්‍ය ඩිස්පියුට්ස් වලට යන්නේ නැහැ. මේක අපි එන්ෂුර් කරන්නට පුළුවන්. රයිට්. වැදගත් මේක තියෙන්නේ ඊළඟට. ප්‍රොෆෙෂනල්ස්ලාට තියෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් එතික්ස්. ෆ්‍රොඩ්ස් අඩු කරන්න ඇතුළු සියලුම රිස්ක් එක අඩු කරන්න හියුමන් ඇක්ටිවිටීස් වල තියෙන රිස්ක් එක අඩු කරන්න ප්‍රොෆෙෂනල්ස් වල තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රොෆෙෂනල් එතික්ස්. එතික්ස් කියලා කියන්නේ ප්‍රින්සිපල්ස් ඔෆ් මොරල්ස්. ඒක නීතියක්වත් රෙගියුලේෂන් එකක්වත් නෙමෙයි. ඒක තමන් කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියලා තීරණය කරන එක තමයි එතික්ස් කියලා කියන්නේ. ප්‍රින්සිපල්ස් ඔෆ් මොරල්ස්. මොරල් එක එන්නේ පුද්ගලයාගේ. ඒ කාටවත් එස්ටැබ්ලිෂ් කරලා කන්ට්‍රෝල් කරලා පාත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. එතික්ස් අවශ්‍යයි සෑම පුද්ගලෙක්. ප්‍රොෆෙෂනල්ස්ලාට එතික්ස් අවශ්‍යයි මේ ටෙන්ඩර් ප්‍රොසෙස් එක සහ සියලුම ප්‍රොෆෙෂනල් ඇක්ටිවිටීස් වලදී ෆ්‍රොඩ්ස් අඩු කරලා තමන්ගේ එම්ප්ලොයි තමන් වැඩ කරන ආයතනයේට සාධාරණ ඉෂ්ට කරන්න, යුක්ති ඉෂ්ට කරන්න, මුදල් අපදයන එක නතර කරන්න එතික්ස් ඉතාම වැදගත්. මේ කන්ට්‍රෝල්ස් ටික තියෙනවා නම් අපිට ටෙන්ඩර් ප්‍රොසෙස් එකක් සාධාරණව කරන්න පුළුවන්. රයිට්. ටෙන්ඩර් මෙතඩ්ස් ගැන දැන් කතා කරමු. දැන් මේ ටෙන්ඩරින් කරන ක්‍රම තියෙනවා.
පළවෙනි එක තමයි ඕපන් ටෙන්ඩර් එක. දැන් ඕපන් ටෙන්ඩර්ස් තමයි දැන් ලංකාවේ එහෙමනම් ගවර්න්මන්ට් ලොකු ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ඕපන් ටෙන්ඩර්ස් මම දන්න විදිහට පේපර් නෝටිස් එකක් නිවුස් පේපර් වල සාධාරණව පළ කරන්න ඕන නෝටිස් එකක් මෙන්න මේ ප්‍රොජෙක්ට් එක එනවා මේ ප්‍රොජෙක්ට් එකට ටෙන්ඩර් කරන්න අපි ICTAD number 1 grade එකේ qualified bidders ලා කැඳවනවා. ඒකට ඒක ඕපන් නෝටිස් එක. ඒක ඕපන් ටෙන්ඩර් එක. ඒකට ඕනෑම සුසුකම් තියෙන කොන්ත්‍රාත් කෙනෙකුට මේක කොන්ත්‍රාත් කරේකට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒකට කියනවා ඕපන් ටෙන්ඩර් එක. සාමාන්‍යයෙන් මැද ප්‍රති කලාපේ ඕපන් ටෙන්ඩර්ස් අඩුයි. මොකද ප්‍රී ක්වොලිෆයිඩ් කොන්ට්‍රැක්ටර්ස් ලට කොන්ට්‍රැක්ට්ස් අවෝඩ් කරන එක ටෙන්ඩර්ස් කරන එක මෙහි පොපියුලර්. ඊළඟට සිලෙක්ටිව් ටෙන්ඩර් කියලා අපි කියනවා දැන් ඕපන් ටෙන්ඩර් එක ඕනම කෙනෙකුට යොත්තයි. සිලෙක්ටිව් ටෙන්ඩර් කියලා කියන්නේ තෝරාගත්ත පිරිසක් සඳහා ටෙන්ඩර් එක කරන එක. ඒකට තමයි සිලෙක්ටිව් ටෙන්ඩර් කියලා කියන්නේ. මේකේ තියෙනවා ක්‍රම දෙකක්. සිලෙක්ටිව් සිංගල් ස්ටේජ්, සිලෙක්ටිව් ටූ ස්ටේජ්. තව එකක් තියෙනවා නෙගෝෂියේටඩ් ටෙන්ඩර් එක. හොඳයි. සිලෙක්ටිව් ටෙන්ඩර් එකේ සිංගල් ස්ටේජ් කියලා කියන්නේ මොකක්ද? මේක තමයි අපි සාමාන්‍යයෙන් දකින ටෙන්ඩරින් මෙතඩ් එක. අපි සිලෙක්ටඩ් බිඩර්ස් ලා කීප දෙනෙකුට කතා කරනවා. කතා කරලා අපි ටෙන්ඩර්ස් කෝල් කරනවා. ඩිසයින් එක සම්පූර්ණයෙන් ඉවර කරලා අපි ටෙන්ඩර්ස් ටික ෆ්ලෝට් කරනවා. ඒගොල්ලන්ට ඉන්විටේෂන් යවනවා. ප්‍රයිස් එක ගෙන ගන්නවා. මේක තමයි සිංගල් ස්ටේජ්. එක ස්ටේජ් එකයි තියෙන එකයි සිංගල් ස්ටේජ් කියන්නේ. ටූ ස්ටේජ් කියන එකේ ස්ටේජස් දෙකක් තියෙනවා. මේක වැඩ කරන්නේ දැන් ඩිසයින් එක ඉවර කරනකන් ඉන්නේ නැතුව අපි එදා කතා කළා වගේ ඩිසයින් එක යද්දී අපිට පුළුවන් කොන්ට්‍රැක්ටර් කෙනෙක්ව ඔන් බෝඩ් ගන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඒ කොන්ට්‍රැක්ටර්ට පුළුවන් කලින් ඇවිල්ලා උදාහරණයක් ඇටියට ප්‍රොජෙක්ට් එකේ අවශ්‍ය ප්‍රිලිමිනරිස් ටික හදන්න. සමහර විට. අනිත් එක තමයි එයාගේ නෝ හව් එක. දැන් අපි එදා කතා කළා මේ කොන්ට්‍රැක්ටර් තමයි සුදුසුම පුද්ගලයා ඩීටේල් ඩිසයින් එක. මොකද එයාගේ තමයි වැඩිම එක්ස්පීරියන්ස් පුද්ගලයා මේ ඩිසයින් එක කරන්න. ඩීටේල් ඩිසයින් එක. දැන් ලුක් ඇන්ඩ් ෂේප් සයිසස් ඔක්කොම හරි. ඊළඟට මේක ඇතුලේ තියෙන ගොඩාක් දේවල් මේ සිස්ටම් කමිෂන් වෙන්න මේ බිල්ඩින් එක හරියට වැඩ කරන්න දුවන්න විවිධ විශේෂඥ දැනුම තියෙන කොන්ට්‍රැක්ටර්. අපි කතා කළා. එතකොට ඒ නොලෙජ් එක මේ ඩිසයින් ඩෙවලොප්මන්ට් එකට ගන්න එකත් මේ ටූ ස්ටේජ් එකකින් පුළුවන්. එතකොට පළවෙනි ස්ටේජ් එකේදී අපි ටෙන්ඩර් එකක් කෝල් කරනවා. ටෙන්ඩර් එක කෝල් කරලා අපි කියනවා මෙන්න මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යනවා. හැබැයි ඩිසයින් ස්ටේජ් එකේ තමයි තියෙන්නේ. අපිට ඔයා මේකට ප්‍රයිස් කරන්න. දැන් කොහොමද ප්‍රයිස් කරන්නේ? ඩිසයින් එක කම්ප්ලීට් නැහැ. එතකොට අපි ඒ කොන්ට්‍රැක්ට් එකෙන් ගන්නවා ප්‍රයිස් ෂෙඩියුල් එක. ඒ කියන්නේ අයිටම්ස් ටිකක් තියෙනවා. ඒක රේට් එකක් තියෙනවා. quantities අපි දන්නේ නැහැ. quantities දෙන්නත් පුළුවන්. quantities හරියටම අපි දන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් schedule එකක් ගන්න මේ rates ගැන සහ prices ගැන idea එකක් ගන්න. ඒක තමයි. එතනදී කියනවා දැන් ඔයා මේ preliminary වැඩවලට අපිට price එකක් දෙන්න. ඔයාගේ schedule of rates දෙන්න. ඒ අනුව අපි එතනින් තෝරගන්නවා contract. තෝරගෙන යත් එක වැඩ කරගෙන යනවා. හැබැයි කිසිම promise එකක් පොරොන්දුවක් නැහැ දෙවෙනි stage එක ලැබෙනවා කියලා. දෙවෙනි stage එකේදී අපි නැවත වරක් ටෙන්ඩර් එකක් කරනවා. එතනදී එයාට ඕනනම් අර තමන් කලින් දීපු ෂෙඩියුල් වල මින්ගත් පුළුවන්. එහෙම නැත්නම් ඒක රිවයිස් කරන්නත් පුළුවන්. හැබැයි අපි එතනදී ටෙන්ඩර් එක ඕපන් කරනවා අනිත් අයට. ඕපන් කරලා අපි මේක සාමාන්‍ය ටෙන්ඩර් එකක් තත්ත්වයට ගන්නවා. එතකොට මේක කරනකොට තියෙන පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. මොකද එළියේ මාකට් එකේ ඉඳන් මේක ප්‍රයිස් කරන කට්ටිය දන්නවා එක්තරා පුද්ගලෙක් දැනටමත් මේ ප්‍රොජෙක්ට් එක ඇතුළේ ඉන්නවා කියලා. ඒතකොට ඒගොල්ලන්ට හැඟීමක් එනවා අපිට මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ඔපචුනිටි එක අඩුයි. එහෙම නිසා සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි අර පිටින් එන කොන්ට්‍රැක්ටර් he may price too high just to keep the relationship. ඒ කියන්නේ සම්බන්ධතාවය තියාගන්න එයා ප්‍රයිස් එකක් දෙනවා. හැබැයි එයා දන්නවා මේක ලැබෙන්නේ නැහැ කියලා. එයා වැඩි ප්‍රයිස් එකක් දාන්න පුළුවන්. එහෙම වුණාම අර අපි බලාපොරොත්තු වෙන අර best competitive price හොඳම තරංකාරී මිල කියන එක නොලැබෙන්න පුළුවන්. ඒක disadvantage. දැන් මේ ඔක්කොම proper tenders ඊළඟට තියෙනවා negotiated tender. ඒ කියන්නේ එක කණ්ඩායම් එක සමාගමකට විතරක් කතා කරලා එක කොන්ට්‍රැක්ට් එකකට කතා කරලා negotiate කරනවා. දැන් negotiate කරනකොට අපිට අපේ estimate එකක් තියෙනවා. අපි engineers estimate එක මොකක් හරි අපිට හැඟීමක් තියෙනවා මෙන්න මේ price එකට යන්න ඕනේ කියලා. අනිත් tenders වලත් ඒක තියෙනවා. ඒක තියාගෙන අපි එක සමාගමකට කතා කරනවා. එහෙම සමාගමකට කතා කරන්න හේතු කීපයක් තියෙනවා. මුගක් වෙලාවට emergency projects. දැන් උදාහරණයක් ඇටියට අපි හිතුව එයාපෝට් එකක ගින්නක් ඇති. දැන් පහුදා එයාපෝට් එක වහන්න බෑ. එයාපෝට් එක පහුදා ආයි ඕපන් කරන්න. එතකොට අපිට ටෙන්ඩර්ස් කෝල් කරගෙන ඉන්න බෑ. ඕපන් ටෙන්ඩර්ස් කරගෙන ඉන්න බෑ. සිලෙක්ටිව් ටෙන්ඩර්ස් කරගෙන ඉන්න බෑ. ඉක්මනින් වැඩ පටන් ගන්නට ඕනේ. හැබැයි යම්කිසි ක්‍රමවේදයක් තියෙන්නත් ඕනේ. එහෙම නම් අපි පටන් ගන්නවා negotiated tender. ඒක ඕපන් negotiation එකක්. ඉක්මනින් ඇග්‍රි වෙලා ඒ වැඩ ටික බාර දෙන්න. දැන් මේවා තමයි tender methods. right. දැන් අපි tender process එක ඇතුළේ ඉන්නේ. අපි දැන් කතා කරනවා මේකෙදි
යම්කිසි සමාගමකට හොඳ ටෙන්ඩර් ප්‍රොසෙස් එකක් කරන්න මම කිව්වා ප්‍රොජෙක්ට් මේ ටෙන්ඩර් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙන්නට ඕනේ කියලා. දැන් මොනවද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා කියන්නේ? දැන් අපි ක්‍රිටිකල් ස්ටේජ් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ටෙන්ඩර් ගවර්නන්ස් එකේ පාලනේ නියම තැනකට ඇවිල්ලා ඉන්නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන කතා කරනකොට පළවෙනි එක තමයි approved tender policy and procedures to be in place. policies procedures නියම තැන තියෙනවා කියන එක අපි සාතික කරගන්න ඕන ඔක්කොටම කලින්. ඊළඟට ලොකු ඩෙවලොපර් කම්පැනිස් වල ඒ policies ඇටියට tender committee එක appoint වෙලා තියෙන්න ඕනේ අවස්ථාව වෙන. ඊළඟට tender communication system to be established. අපි layout එකක් හදලා තියන්න ඕනේ කවුද දැන් communicate කරන්නේ කොහොමද communicate කරන්නේ? අපි e-tendering එකක් කරනවා. එහෙම නැත්නම් අපි manual tendering එකක්ද කරන්නේ? මේ tender එක ඇතුලේ කවුද මේ tender communication කරන්නේ? මොන department එකද? කායකද කරන්නේ? කාටද බලය තියෙන්නේ communicate කරන්නේ? ඒ system එක අපි හදලා තියෙන්නට ඕනේ. ඊළඟට tender receive කරන method එකක් අපි establish කරලා තියෙනවා. අපිට tender box එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් any other alternative method එකක් තියෙන්න ඕනේ. පිළිගත්ත approved method එකක් තියෙන්න ඕනේ tenders බාර ගන්න. ඊළඟට tender documentation to be completed. to be comprehensive මේකෙන් මොකද අදහස් වෙන්නේ අපි බාගෙට ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් ලෑස්ති කරලා ඩිසයින් එක බාගෙට කරලා ටෙන්ඩර් එකට ලෑස්ති වුණොත් වෙන්නේ ටෙන්ඩර් ප්‍රොසෙස් එකේදී ටෙන්ඩරින් ප්‍රොසෙස් එකේදී ඩිස්ටර්බන්ස් ඇවිල්ලා ක්වෙරීස් වැඩි වෙලා එක්ස්ටෙන්ෂන් වැඩි වෙලා ඩිසාස්ටර් එකකට යනවා ඒ නිසා මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක රෙඩි වෙලා තියෙන්නට ඕනේ ප්‍රොපර් ටෙන්ඩර් ප්‍රොසෙස් එකක් ස්මූත්ලි කරන්න right දැන් මම කිව්වා අර ටෙන්ඩර් ප්‍රොසෙස් එකට ඒ කියන්නේ ටෙන්ඩර් එකක් ඉෂුව කරලා ප්‍රයිස් එකක් ගන්න ඒ ඇක්ටිවිටි එකට එන්න කලින් වැඩ ටිකක් තියෙනවා. මොකක්ද තියෙන පළවෙනි වැඩේ අපි සිලෙක්ට් කරන්න ඕනේ ඉන්වයිටිස්ලා එහෙම නැත්නම් බිඩර්ස්ලා. දැන් මේ ප්‍රොසෙස් එකේදී අපි අර approved pre-qualified list එකට ගිහලා එතනින් තමයි ගන්න ඕනේ අනිවාර්යයි. ප්‍රොසෙස් එක හැටියට. එතනින් පිට ගන්න බෑ. ඒ වගේ ක්‍රමවේදයක් අනුව අපි මෙතන හදා ගන්නවා. දැන් මෙතන thumb rules ගැන ඔයගොල්ලෝ අහලා ඇති. සාමාන්‍යයෙන් thumb rule එකක් හැටියට සාමාන්‍ය ප්‍රැක්ටිස් එකේ හැටියට කී දෙනෙක්ගෙන්ද අවසානයේදී අපි ටෙන්ඩර්ස් බාරපොරොත්තු වෙන්න ඕනේ සාමාන්‍යයෙන් thumb rule එකක් හැටියට කියනවා 8 දෙනෙක් කියලා. ඇයි 8 දෙනෙක්? ඇයි 10 දෙනෙක් නොවෙන්නේ? ඇයි 3 දෙනෙක්ගෙන් ගන්නෙ නැත්තේ? මේක අපි කතා කරන්න ඕන දෙයක්. ඇයි 8 දෙනෙක්? හොඳයි අපි පළවෙනි සෙනාරියෝ එකට යමු. 15 දෙනෙක්ගෙන් ගන්න 20 දෙනෙක්ගෙන් ගන්න. මොකද්ද වෙන්නේ? හොඳ කම්පිටිටිව් ප්‍රයිස් එකක් එන්න පුළුවන් මොකද කට්ටිය වැඩි. හැබැයි රිස්ක් එකක් තියෙන්න පුළුවන්. නියම සුදුසුම පුද්ගලයා උතෙන්ට නොෙන්න පුළුවන්. මොකද හේතුව කම්පිටිටිව්නස් එක හින්දාම වැඩි පිරිසකට ගිහිල්ලා ක්වොලිටි එක නොලැබෙන්න පුළුවන්. අනිත් පැත්තට අපි 8 දෙනෙක් නැතුව දෙන්නෙක්ගෙන් ගන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? අපිට කම්පිටිටිව් ප්‍රයිස් එක නොලැබෙන්න පුළුවන්. ඒ නිසා thumb rule එකක් හැටියට ප්‍රොෆෙෂනල්ස්ලා තීරණය කරලා තියෙනවා. මම පොත්වලින් අපි කියවලා තියෙනවා 8 දෙනෙක්ගෙන් ගන්න එක හොඳයි කියලා. ඉතින් මේවා අප්ඩේට් වෙලා තියෙන පුළුවන් මේ නම්බර්ස්. නමුත් 8 දෙනෙක් කියන එක සාධාරණ තත්ත්වයක් කියලා කියනවා. ඊළඟ ඇක්ටිවිටි එක තමයි මේ expression of interest අපි කියන EOI and NDAs නම් කලින් කිව්වා. මේක යවන්නට ඕනේ potential bidders ලා. දැන් අපි ඉන්න pre-qualified approved list එකෙන් අපි හදනවා long list එකක් ඉස්සෙල්ලා. අපි 20 දෙනෙක් තෝරගන්න. මේ 20 දෙනාට අපි approval අරගෙන මේ 20 දෙනා අපේ list එකේ ඉන්නවා. right මේ 20 දෙනාට අපි යවනවා EOI expression of interest. ඒකම අපි යවනවා NDA non disclosure agreement. ඇයි අපි යවන්නේ? දැන් මෙතන ඉඳන් අපිට ඒගොල්ලොත් එක්ක ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්න වෙනවා. ප්‍රොජෙක්ට් එකේ ඩිසයින් එක ප්‍රොජෙක්ට් එකේ අනිත් ડોකියුමන්ට්ස් ස්පෙસિෆිකේෂන්ස් අපි දැන් ෂෙයා කරගන්න වෙනවා දැන් මේගොල්ලන් කැමති වුණොත්. මේ ප්‍රෙටෙන්ඩ් කරන්න. එම නිසා අපි NDA එකත් මේ වෙලාවෙම අස්සම් කරගන්නවා. දැන් non disclosure agreement එක කියලා කියන්නේ සිංගල් ෆෝමැට් එකක්. ඒක කියනවා ඒක අපොරොන්දු වෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ කිසිම තොරතුරක් ඩිසයින් ඉන්ෆර්මේෂන් එක සහ කිසිම තොරතුරක් වෙනත් කිසිම පාර්ශ්වයකට දෙන්නේ නැහැ කියලා පොරොන්දු. මේක ලීගල් ડોකියුමන්ට් එකක්. ඒතකොට ඒක අස්සම් කරපුවාම යා නීතියෙන් බැඳෙනවා. තොරතුරු පිටට නොදෙන්න. එහෙම දෙයක් නැතුණත් එයා නීතියෙන් බැඳලා ඉන්නවා. නමුත් දැන් ස්ට්‍රොං පොසිෂන් එකකට යනවා ඕන මෙයාගේ ඇග්‍රීමන්ට් එක අරගෙන. ඊළඟට මේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් යවන්නේ ඇයි? මොකටද යවන්නේ? ඇයි අපිට කෙලින්ම ඉන්විටේෂන් යවන්න බැරි? මේක ඉතාම වැදගත්. මේක යවන්නේ to make sure that at least we receive a good number of bids. ඒ කියන්නේ අපිට අටුම ගානේ 7ක් 8ක්වත් ගෙන්න ගන්න පුළුවන්. දැන් මෙහි හැටින්න සාමාන්‍යයෙන් 5ක් වගේ වෙනවා හොඳයි. මොකද මෙහි ඉතින් ගොඩක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. කොන්ට්‍රැක්ටර්ස් කෙනෙක් ගෙන්න ගන්න අපිට ෆයිට් කරන්න වෙන තත්ත්වයක් තියෙනවා සමහර කාලවලදී. ඉතින් එතකොට 5ක් ගෙන්න ගන්න ඕන නම් කී දෙනෙකුට ඉන්වයිට් කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් එනවා. ඒතකොට දැන් අපි EOI එක යවන්නේ නැතුව. ඒ කියන්නේ EOI එකකින් කියන්නේ මෙන්න මෙහෙම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අපි ලියනවා
මේ ප්‍රොජෙක්ට් එකට ඔයා ටෙන්ඩර් කරන්න ඔයාගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් කියන්න. ඒක තමයි එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා. එක්ස්ප්‍රෙෂන් කියලා කියන්නේ ප්‍රකාශ කරනවා. එතකොට ඒකෙන් එනවා දැන් අපි 20කට යවුවොත් ඒකෙන් එනවා එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් 12. දැන් අපි දන්නවා මේ 12න් අඩුම ගානේ අපිට බිට්ස් 7ක්වත් 8ක්වත් ගෙන්න ගන්න